ද්වේපුතේ අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ තරල යන්ත්‍ර භාවිතා කිරීමේදී කොහොමද ආරක්ෂාකාරී ඒවා භාවිතා කරන්න කියන ආකාරය. අපි පහුගිය පරිච්ඡේද දෙකක් පුරාවටම අපි සාකච්ඡා කරා මේ ද්‍රව ජැක්කුව, ඒ වගේම වායු සම්පීඩකය, ඒ වගේම වාසකසන යන්ත්‍රය මේවා භාවිතා කිරීමේදී අපි පිළිපැදිය යුතු ආරක්ෂක ක්‍රමවේද කුමක්ද කියලා. අපි තවදුරටත් ඉදිරියට එවැනි උපකරණ ගණනාවක ආරක්ෂාව තහවුරු කරන ආකාරය සාකච්ඡා කරමු. ජල පොම්පය වෝටර් පම්ප්. අපි ජලය කිසියම් ස්ථානයක සිට පහළ ස්ථානයක සිට ඉහළ ස්ථානයකට පොම්ප කිරීම සඳහා ජල පම්පය භාවිතා කරනවා. එහිදී විශේෂ වශයෙන් ගොඩාක් තැන්වල භාවිතා කරන සෙන්ට්‍රිෆියුජල් වෝටර් පම්ප් එක. කේන්ද්‍රාපසාරී පොම්පය. මේ කේන්ද්‍රාපසාරී පොම්පේ ක්‍රියාකාරීත්වය මේ විදිහට ඔබ හැමෝම දන්නවා. ඉම්පිලරයක් තියෙනවා, කැරකෙනවා. මේ ඉම්පිලරය කැරකවීම සඳහා අපි එක්කෝ විදුලි මෝටරයක සහාය ලබා ගන්නවා. එහෙම නැත්නම් කුඩා දෙපහර සිව්පහර එන්ජිමක සහාය ලබා ගන්නවා. මේ ඉම්පිලරය කැරකීමේදී අපි එකට සිංහලෙන් කියන පොළඹවණය කැරකීමේදී ඒ චූසන ඇසෙන් වාතය රහිත වූ ජලය ඇදී එන අතර ඒ ජලය ඉම්පෙලරය සහ කසු අතර පීඩනයට ලක් වෙලා විසර්ජන හිසින් ගලා යන බව ද්වේපුතේ අපි ඔබ සමග සාකච්ඡා කරා. පැහැදිලි ඇති. දැන් මේ පොම්පය මෙන්න මේ ආකාරයට අපි අධ්‍යයනය කරමු. කේන්ද්‍රාපසාරී ජල පොම්පය සෙන්ට්‍රිෆියුජල් වෝටර් පම්ප් යනු පොම්ප කිරීමේ ක්‍රියාවලිය මගින් ද්‍රවයක ප්‍රවාහය හෝ පීඩනය වැඩි කරන යාන්ත්‍රයකි. ද්‍රවයක ප්‍රවාහය හෝ පීඩනය වැඩි කරන ප්‍රවාහ වන ද්‍රව ප්‍රමාණය සහ පීඩනය වැඩි කරන යාන්ත්‍රණයක් විදිහට අපිට ගන්න පුළුවන්. 95ක් පමණ ගෘහාශ්‍රිත මෙන්ම විවිධ කර්මාන්ත ආශ්‍රිතව භාවිතා කරන්නේ මෙම මාදලියේ පොම්ප වේ. ගෘහ කර්මාන්තවල සෑහෙන්න තියෙන්නේ වැඩි වශයෙන් භාවිතා කරන්නේ මේ පොම්පය. වැඩි විසර්ජන ප්‍රමාණයක්, වැඩි ද්‍රව ප්‍රමාණයක් අපිට විසර්ජනය කර ගැනීම සඳහා වඩා යෝග්‍ය කාර්යක්ෂම මෝටරයක් විදියට අපි මේ සාකච්ඡා කරන ජල පොම්පය වෝටර් පම්ප් එක ගත හැකියි. උදාහරණ විදියට ගත හැකියි. මෙම මාදලියේ පොම්ප ජනප්‍රිය වී තිබෙන්නේ නඩත්තු කිරීමේ පිරිවැය අවම වීම, පහසු භාවිතය හා සරල ක්‍රියාකාරීත්වයයි. මේ ජනප්‍රියට හේතුව නඩත්තුව පහසුයි. ඒ වගේම සරල ක්‍රියාවලියක්. ඉම්පෙලරේ විතරයි කරකවන්න තියෙන. කරපු ගම චූසනයට සම්බන්ධ කරනවා නලය සම්බන්ධ කරලා විසර්ජන හිසින් ද්‍රව පහර ගන්නවා. එහිදී මතක තියාගත යුතු ප්‍රධානම කරුණ තමයි අපි මේ චූසන හිසට ඉම්පෙලරේ මැදයට සම්බන්ධ කරන එක අපි කියනවා ෆුට් වෑල් එකක් සමග සම්බන්ධ කරන්න ඕනේ. ඒ සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී තිබිය යුතුයි. දැන් අපි මෙන්න මේ ආකාරයට ලිඳගත්තාම මෙතනින් අපි මෝටරය ස්ථානගත කරනවා පොම්පේ. මෙන්න මේකට අපි කියනවා ෆුට් වෑල් එක. මෙන්න මේ සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී තිබිය යුතුයි. ජලය පුරවලා මේ විසර්ජන හිසින් එළියට ජලය පොම්ප කරලා දානවා. ප්‍රධාන වශයෙන්ම මෙය සම්පූර්ණ ජලයෙන් පිරී තිබිය යුතුයි. දැන් අපි මේ භාවිතා කිරීමේදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවා කියන කාරණාවට එන්නේ. මේ චූසන ඇසේ සිට මේ මක් දක්වා කිසිදු ආකාරයේ වාතය තියෙන්න බෑ. කිසිදු ආකාරයකට හිසක් මැද තියෙන්න බෑ. එහෙමනොත් මේ ජලය අදින්නේ. මේ පොම්පයට ගබඩා වෙන පීඩනය, චූසන හිසේ නිර්මාණ අවපීඩනය, රික්තකය ඇද ගන්න සම්පූර්ණයෙන්ම ජලයේ පිරී තිබෙන්න ඕනේ. අපි හිතමු ජලය නැතුව මේ ඉම්පෙලරේ ක්‍රියාත්මක වුණා. අන්න අපි ආරක්ෂාකාරී ක්‍රමවේදයක් භාවිතා කරේ නැහැ. ඒ කොටස් ඇතුළේ ඉම්පෙලරේ ඇතුළේ ඝර්ෂණය ක්‍රියාත්මක වෙලා මෝටරේ මුද්‍රා තත්ත්වයන්, ඉම්පෙලරේ මුද්‍රා තත්ත්වයන් නැති වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. එhmenan මොකක්ද වෙන්නේ? මේ ද්‍රවය මේ කේන්ද්‍රාපසාරී පොම්පය තුළ සංසරණය වන අවස්ථාවේදී ස්වයං ස්නේහනයක් සිදු වෙනවා. ඒ ද්‍රවය තරලය මගින්ම එයා ස්වයං ස්නේහනයක් සිදු කරගන්න. මෙන්න මේ ස්වයං ස්නේහනයයි ද්‍රවයට පීඩනය ගබඩා කරලා විසර්ජන හිසෙන් ඇද දැමීමයි කියන මේ ක්‍රියාමාර්ග සියල්ලම මේ පොම්පයට සිදු කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේ පොම්පේ විශාලත්වය අනුව
ඉම්පෙරරේ ප්‍රමාණය අනුව ඉම්පෙරේට ලබා දෙන ජව ප්‍රමාණය අනුව මේ විසර්ජන ශීඝ්‍රතාවය විසර්ජනය වන ශීඝ්‍රතාවය තප්පරයකට කොච්චර ඝන මීටර යනවද? ඒ වගේම මෙයාගේ ප්‍රවේගය අන්න එවැනි සාධකයන් ගණනාවක් රඳා පවතිනවා. කොච්චර උසකට අපි මේක ඇදලා ගන්න පුළුවන්ද ජලය? චූසන හිස කොච්චර උසකට ජලය විදින්න පුළුවන්ද? විසර්ජන හිස. මෙන්න මේ චූසන හිසයි විසර්ජන හිසයි පොම්ප වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා. චූසන හිස කොච්චර උසකට අදින්න චූසනය කරන්න පුළුවන්, සක්කල ඇදලා ගන්න පුළුවන්. ඒ ඇදලා ගත්තේ කොච්චර උසකට විදින්න පුළුවන්ද? විසර්ජන හිස විදියට අපි මෙය වර්ග කිරීමේ හැකියාව පවතිනවා. මෙම පොම්පය අභ්‍යන්තර වක්‍රාකාර ප්‍රති වලින් සමන්විත පොළඹනයක් තිබේ. එම ප්‍රති නිමග්න වෙමින් භ්‍රමණය වන විට ද්‍රවය භ්‍රමණය වේ. දැන් මෙයාගේ ඇතුලේ තියෙන ඉම්පිලරය මෙන්න මේ වගේ ඉම්පිලරයක්. ඔය තියෙන. අන්න මේක තමයි කැරකෙන්නේ. මේ කැරකිලා තමයි මේ පීඩන නිර්මාණය. මෙයාගේ මැදට තමයි මේ චූසන බටය සම්බන්ධ කරන්නේ. එයාගේ මැදයේ තමයි රික්තකේ එහෙම නැත්නම් අවපීඩන නිර්මාණය වෙන්නේ. විශිෂ්ට නිර්මාණයක් විදිහට අපිට ගන්න පුළුවන් ලෝකයේ පවතිනවා. ඒකට අපි කියනවා පොළඹවණය එහෙම නැත්නම් ඉම්පිලරක කියලා කියනවා. මෙම ක්‍රියාවෙන් ද්‍රවයට කේන්ද්‍රාපසාරී ආරෝහණයක් බලයක් ආරෝහණය අතර එමගින් ද්‍රව ප්‍රවාහයක් ලෙස පිටවීමට තෙරපීමක් ඇති කරයි. එම්පෙරර කැරකිලා කසුව අභ්‍යන්තරයේ මේ බලය නිර්මාණය වෙලා මේ ද්‍රවයට ඔන්න විශාල පීඩනයක් තෙරපුමක් ලැබෙනවා මේ විසර්ජන හිසෙන් ඉවතට පිට වෙලා යන්න. මෝටර් රථයක් ජලය සහිත මාර්ගයේ ගමන් කිරීමේදී රෝදවලට ස්පර්ශන ජලයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමෙන් මෙය මනාව වටහා ගත හැකිය. ජලය සහිත මාර්ගයේ ගමන් කරන රෝදවල ස්පර්ශන ජලයේ ක්‍රියාකාරීත්වය. ජල ස්පර්ශන ගමන් මේ ජලය මොනවා වෙනවද? ඉවතට විසි වෙනවා ප්‍රවේගයකින්. මෙන්න මෙවැනි ආකාරයට මේ භ්‍රමණය වන අවස්ථාවේදී මේ ජලයත් මේ පෙති වලින් ඉවතට භ්‍රමණය වී විසි වී ගිහිල්ලා කොහෙ වදිනවද? මෙන්න මෙයාට සම්බන්ධලා තියෙන මෙන්න මේ ආකාරයේ කසුවේ වදිනවා. කසුවේ වදිනවා. මේ කසුවේ වැදිලා මේ ජලය මෙන්න මෙතනින් තා පීඩනය ලක් වේ. මේ විසිවන ජලය මේ ආකාරයට ඉවතට විසිවන ජලය මේ ඇදීන මේ විසිවන ජලය මෙන්න මෙතනින් පීඩනයට ලක් වෙනවා. ඒ පීඩනයට ලක් වුණාට පස්සේ මේ ද්‍රව ප්‍රවාහය මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් මේ තැනකින් විසර්ජනය කරලා ගන්න. විසර්ජනය කරන්න මේ තමයි චූසනය වෙන්නේ. සරල ක්‍රියාකාරීත්වයක් විශාල කාර්යභාරයක් සිදු කිරීමේ හැකියාව මේ සතුව පවතිනවා. ප්‍රේරකය මගින් ද්‍රව්‍ය විසුරුවා හැරීම වෙනුවට මෙහිදී සිදුවන්නේ කේන්ද්‍රාපසාරීව පැමිණීමයි. මෙන්න ප්‍රවාහය ගලාගෙන එනවා අර විදිහටම. මෙතනට ගලාගෙන එනවා. ගලාගෙන ආපු ගමන් මේ ද්‍රව්‍ය එළියට ඉවතට විසි කරනවා මේ. ඉවතට විසි කරනවා. මේ කැරකුම් බලය සමග. යාට නිර්මාණ වන කේන්ද්‍රාපසාරී බලයක්. මෙන්න මෙයාගේ පීඩනයට ලක් වෙනවා මේ වගේ තැන්වල පීඩනයට වෙලා මෙයාට තියෙන විසර්ජන හිසෙන් ඉවතට ගලාගෙන යනවා. එතකොට දැන් අපි මේ කරකවනව මොකද්ද? පොළඹවණයයි. පොළඹණය කරකවන්න ඕනේ. ඒ පොළඹණය කරකවනවා දගර කඳක භ්‍රමණ ශක්තියෙන් මෝටරේ ෂාෆ්ට් එකෙන්. ඔය දෙකෙන් තමයි ප්‍රධාන වශයෙන් කරකවන්නේ. වේගයෙන් විශාල RPM එකකින් කරකවන්නේ. ඒ කරකවන අවම RPM එකක් තියෙනවා. ඒ RPM එක අභිබවා කරකවුවොත් තමයි හොඳ කේන්ද්‍රාපසාරී බලයක් මේ යුනිට් එක තුළ නිර්මාණය වෙන්නේ. එයාගේ වේගය අඩු වුණාම මේක කරන්න බෑ. දැන් ඔබ සාමාන්‍යයෙන් වතුර මැෂින් එකක් අරගෙන මේ අත්දැකීම් තියෙන ඔබට වෙන්න පුළුවන්. වතුර මැෂින් එක ස්ටාර්ට් කරනවා. ස්ටාර්ට් කළා වතුර මැෂින් එක රේස් කරනවා. මේ රේස් කරනවා කියලා කියන්නේ මොකද්ද? ඇක්සලරේට් කරනවා. ඇක්සලරේට් කරනවායි කියලා කියන්නේ දඟර කඳේ RPM එක වැඩි වෙනවා. මේ එන්ජිම එක නම් RPM එක වැඩි වෙනවා. RPM එක වැඩි කරන්න ඔබට පේනවා විසර්ජන වන ජල පහර වැඩි වෙනවා. මේ ඇක්සලරේටර් එක අපිට බිඳුවට අරන් එන්න පුළුවන්. ඒ වගේ වෙලාවෙත් එන්ජිම ක්‍රියාත්මක වෙනවා. නමුත් දඟර කඳ කැරකෙනවා. ඒ RPM එකේ රොටේෂන් per minute එක ජලය විදීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ස්ටාර්ට් එකේ ජලය නැතුව තියාගන්න පුළුවන්. ක්‍රමක්‍රමයෙන් ස්පීඩ් එක වැඩි කරන්න විසර්ජනය වෙන ජල ප්‍රමාණය වැඩි වෙනවා. ඒ එන්ජිම සහිත කේන්ද්‍රාපසාරී ජල පොම්ප එක ක්‍රියාකාරීත්වය ගැන තමයි අපි කතා කරන්නේ. නමුත් අපිට මෝටරයක් සහිත මෝටරයක් භාවිතා වන ජල පොම්පයක් නම් දුවේ පුතේ
බොහෝ වෙලාවට මෝටරේ එකම RPM වගේකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා නියත ප්‍රවාහ ප්‍රමාණයක් එනත උපරිම ජල ප්‍රමාණයක් මෝටරේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ කරුණුත් එක්ක අපි සලකා බලලා අපි තවත් ඉදිරියට යනකොට මේ ආකාරයට අපිට දක් ගන්න ලැබෙනවා. එහිදී කියනවා ඉහත රූප සටහන මගින් පෙන්වා තිබෙන්නේ චූසන නලය ඔස්සේ ද්‍රව ඇදී ඒම හා පොළඹවීම මගින් එම ද්‍රවය භ්‍රමණය කරමින් පීඩනයක් ඇති කර අනතුරුව පිටාර නල මගින් පිටතට ලබා දෙන ආකාරයයි. අන්න පීඩනයක් ලක් කරලා ඒ පිටාර නල මගින් ඉවතට ලබා දෙන ආකාරය තමයි රූප සටහනේ පේන්න තියෙන්නේ. කේන්ද්‍රාපසාරී පොම්ප යෙදුම් මනුව සඳහා භාවිතා කරන පොළඹන වර්ග තුනක් තිබේ. මේ සඳහා භාවිතා කරන පොළඹනයන් ඉම්පිලස් ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදෙනවා. එකක් ඕපන්, අර්ධ විවෘත, සෙමි ඕපන්, සංවෘත, එන්ක්ලෝස්ඩ්. පොළඹනයන් ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. විවෘත කාණ්ඩය ඕපන් ටයිප්, අර්ධ විවෘත සෙමි ඕපන් ටයිප්, සංවෘත එන්ක්ලෝස්ඩ් ටයිප් කියලා ප්‍රධාන ආකාර කීයකට බෙදෙනවද? ප්‍රධාන ආකාර තුනකට බෙදෙනවා. අපි තවත් ඉස්සරහට යමු. මේ තියෙන ඉම්පෙලරේ හැඩය විවෘතාකාර, අර්ධ විවෘතාකාර, සංවෘතාකාර. ඉම්පෙලරයන්ගේ හැඩ මේ විවිධාකාර නිර්මාණයන් සඳහා විවිධාකාර භාවිතයන් සඳහා මෙන්න මේ හැඩ අපි භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. සංවෘත පොළඹනය දෙපසින් තහඩු ආවරණයකින් වසා ඇති අතර වඩාත්ම කාර්යක්ෂම වන්නේ එම මාදිලියයි. මොන කොටසද? සංවෘත පොළඹනය. මේ තියෙන සංවෘත පොළඹනය. ඒ මාදිලිය තමයි වඩා ජනප්‍රිය වෙන්නේ. අර්ධ විවෘත හා විවෘත පොළඹන සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ ඝන ද්‍රව්‍ය අඩංගු දුෂ්‍රාවී ද්‍රව සඳහාය. අර්ධ විවෘත සහ විවෘත, අර්ධ විවෘත සහ විවෘත මේ මාදිලිය භාවිතා වෙනවා කිව්වා ඝන ද්‍රව්‍ය අඩංගු දුෂ්‍රාවී ද්‍රව්‍ය සඳහා. දැන් අපිට තරල ගත්තාම විවිධාකාර ඝනයේ තරල ගණනාවක් ලෝකයේ පුරා අඩංගුයිනේ. ජලය විතරක් නෙවෙයිනේ, පෙට්‍රල්ද, භූමි තෙල්ද, බොර තෙල්ද, අපද්‍රව්‍ය අඩංගු ද්‍රවයද, කසලද, මල පහ අඩංගු අපවහන ද්‍රව්‍යද, කුණු කසල රැඳි ජලයද, මේවා සියල්ලක්ම සමහර අවස්ථාවලදී පොම්ප කරන්න වෙනවා. ඝන ද්‍රව්‍ය අඩංගු ද්‍රව්‍ය පොම්ප කරන්න භාවිතා කරනවා මේ ටයිප් දෙකෙන්, ටයිප් තුනෙන් මෙන්න මේ දෙක. ජලය පිරිසුදු තත්ත්වයේ පොම්ප කිරීම සඳහා සංවෘත වර්ගය භාවිතා කරනවා. කෙසේ වෙතත් මෙම කේන්ද්‍රාපසාරී පොම්ප තුළ දැකිය හැකි ප්‍රධාන ගැටලුවක් වන්නේ වාතයයි. දැන් අපි කතා කරා චූසන නලය ගැන පෙන්වුවානේ. මේ චූසන නලයට අපි සම්පූර්ණයෙන් ජලය පුරවන්න ඕනේ. සම්පූර්ණයෙන් ජලය පුරවන්න ඕනේ ඉම්පෙලරය ළඟ සිට ෆුට් වෑල් එක පහළ දක්වා ජලයෙන් පිරෙන්න ඕනේ. මේකට ෆුට් වෑල් එකක් දාන්නේ ඇයි? මේ ලිඳෙන් මේ ජලය ඇදින්න මෙහෙම ගත්තාම මෙන්න මේ මෙතන මේ තියෙනවනේ බටේ. හරි. මොන තියෙනවා බටේ. මෙන්න මේ යට තියෙනවා ෆුට් වෑල්. මොකක්ද ඒකට කියන්නේ? ෆුට් වෑල් එක. ෆුට් වෑල්. මෙන්න මෙතනින් තමයි ජලය ඉවතට විදින්නේ. විසර්ජන නලය. දැන් මේ කෑල්ල සම්පූර්ණයෙන්ම ද්‍රවයෙන් පිරී තියෙනවා. ඕක තුර ගිල්ලනවා. මේ බටය සම්පූර්ණයෙන්ම ද්‍රවයෙන් මෙතෙන්ට වෙනකම් පිරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ ෆුට් වෑල් එකේ කාර්යභාරය තමයි මේ ද්‍රවය මේ දිශාවට යන්නේ නැහැ. පහළට ගමන් කරන්නේ. මේ පැත්තට විතරයි යදින්නේ. ඔය පැත්තට විතරයි යන්න පුළුවන්. ඒක ෆුට් වෑල් එකේ කාර්යභාරය. මේකට අපි සිංහලෙන් කියනවා පා කපාටය. සිංහලෙන් කියනවා මොකද පුතේ? පා කපාටය. අපි ඉදිරියේදී ගෘහස්ත ජල සම්පාදන හා කසල කළමනාකරණ කියන සිවිල් පාඩමක් අපි කරනවා. ඒ පාඩමේ දීර්ඝ වශයෙන් මේ විස්තර කරනවා. මේ අවස්ථාවේදී බටයට වාතය නැමැති තරල ඇදලා තිබ්බොත් මේ සක් කිරීම, චූසනය කිරීම නිසියාකාර වෙන්නේ. වතුර ගලන්නේ. නිසා සම්පූර්ණ බටේ වතුර ටික යවලා නැවතතාවක් පිරිසිදු වතුරෙන් පමණක් පුරවලා තිබ්බොත් මේක අපිට ඇදලා ගැනීමේ හැකියාව, චූසනය කරලා ගැනීමේ හැකියාව තිබෙනවා. ජලයේ තියෙන වායු ගෝල පීඩනය. මේ කේන්ද්‍රාපසාරී පොම්පය වේගයෙන් කැරකෙන අවස්ථාවේදී ඉම්පෙලරේ රික්තකයක් නිර්මාණය වෙනවා. අවපීඩන කලාපයක්. ඒ අවපීඩන කලාපයට තමයි මේ ජලය ඇදීගෙන ඉන්නේ. නමුත් දුවේ පුතේ වාතය තිබුණොත් ඒ වාතයයි ද්‍රවයයි එකට මේ තරල ඇදලා ගන්න බෑ. එහෙමනොත් මේක මෝටරේ ක්‍රියාත්මක වෙන අපි කොච්චර රේස් කරත් ජලය යන්නේ නැහැ.
ඒක අනතුරුදායක තත්වයක්. අර මං කිව්වා ජලයෙන් තමයි මේ ස්වයං ස්නේහණය වෙන්නේ. මේ ස්වයං ස්නේහණය වෙන අවස්ථාවේ වාතය පමණක් තිබ්බොත් ස්නේහණය වෙන්නේ නැහැ. ඉම්පෙලරේ අභ්‍යන්තර කොටස් රත් වෙලා, බෙයාරින් රත් වෙලා ඒවා කැඩී බිදී මෙයාගේ සීල් එක. ඒ නැත්තම් මුද්‍රා තත්ත්වය නැති වෙන්න පුළුවන්. මේ නැවත රෙපෙයාර් කරන්න. සමහර අවස්ථා රෙපෙයාර් කරන්නත් බෑ. යුනිට් එකම මාරු කරන්න වෙනවා. ඒ නිසා මේ ආරක්ෂාකාරී ක්‍රමය තමයි හොඳින් වතුර පිරීලා තියෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. දැන් ඔබ හොඳාකාරව දන්නවා මෙන්න මේක වගා කටයුතු සඳහා විශාල වශයෙන් භාවිතා කරනවා. අපි වියලි කලාප ප්‍රදේශ පොළොන්නරු හම්බන්තොට අනුරාධපුර ඒ වගේ මුලතිව් යාපනයේ හම්බන්තොට මේ වගේ ප්‍රදේශවල වගාලින් විශාල ලිං මේ ලිං වලින් ජලය පොම්ප කිරීම සඳහා බොහෝ අවස්ථාවල මෙන්න මේ ක්‍රමය භාවිතා කරනවා. ඒ නිසා ඔවුන් මේ බටයට මෙන්න මෙතන ස්ථානයේ තිබෙනවා කුඩා වෑල්ව් එකක්. ඒ වෑල්ව කැරලා වතුර පුරවනවා. වතුර පුරවලා මේ මෝටර ස්ටාර්ට් කරන්න කලින් මේ ප්‍රායෝගික ක්‍රමවේදයන් බලනවා මේකට තට්ටු කරලා බලනවා. ඇඟිල්ලෙන් තට්ටු කරලා බලනවා. ඇඟිල්ලෙන් තට්ටු කරලා බලුවාම මෙයාගේ වතුර තියෙනවා නම් තද ගතියක්ද වාතය පිරී තියෙනවා නම් බොල් හඬක් දැහෙනවා. එයාගේ අවස්ථාවක මේගොල්ලෝ නැවත වතුර පුරවනවා. වතුර පුරවලා තමයි මේ අපි ස්ටාර්ට් එක අරන් දෙන්නේ. ඒ නිසා වාතය තමයි කෙසේ වෙතත් කේන්ද්‍ර අපසාරී පොම්ප තුළ දැකිය හැකි ප්‍රධාන ගැටලුව වන්නේ වාතයයි. මේක විසර්ජන නලයට අවශ්‍ය වෙන්නේ. ඒක අවශ්‍ය වන්නේ චූසන නලයට පමණයි. එනම් එය වාතය සමග සම්බන්ධ වීමේදී බන්ධනයක් ඇති කරයි. එයට පොම්ප කාර්ය දුෂ්කර වන අතර ඊට හේතු වන්නේ ද්‍රවය පිටතට තැරපීම සඳහා ප්‍රමාණවත් පීඩනයක් ඇති කර ගැනීමට නොහැකි වීමයි. අන්න ප්‍රමාණවත් පීඩනයක් ඇති කරගන්න හම්බ වෙන්නේ. සමහර අවස්ථාවලදී මේ ජල කඳ රැඳෙන්නේ නැත්ත හේතු ගණනාවක් තියෙනවා. දැන් අපි මේක ස්ටාර්ට් කරලා දැන් ජලය ඇදලා නවත්තනවා. නවත්තනකොට විසර්ජනය පමණයි නවතින්නේ. සම්පූර්ණ චූසන බටය අපි මේකට කියනවා චූසන බටය. චූසන බටය දුවේ පුතේ සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී තියෙනවා. නමුත් මේ පා කපාටයේ සිදුවන යම්කිසි දෝෂ සහගත තත්ත්වයන් නිසා පා කපාටයේ මං ජලය ගමන් කරන්න ඉහළ දිශාවට පමණයි. පහළටත් සමහර වෙලට ජලය ගලා යනවා මේ ෆුඩ් කපාටයේ කිසියම් වූ ද්‍රව්‍ය හිර වුණොත්. මොනවද ද්‍රව්‍ය? ගල් කැට, කුණු රොඩු, ගස්වල කොළ පොතු මේවා හිර වෙන්න පුළුවන්. මේ ජලාශයේ අභ්‍යන්තරයේ ජල මූලාශ්‍රයේ අභ්‍යන්තරයේ තිබිලා. එවැනි අවස්ථාවක මේක දෝෂ සහිත නිසා මේ ගලවා මේක පිරිසුදු කර නැවත බටය ෆුට් වෑල් බටය දාලා ෆුට් වෑල් එක සම්බන්ධ කරාම අර ජල කඳ රඳවා තබා ගන්න පුළුවන්. සමහර අවස්ථාවලදී මේ ජලය සම්පූර්ණයෙන් අඩු නොවුනත් ඉතා ස්වල්ප ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ නිසා පුරුද්දක් විදිහට මේ කෘෂිකාර්ම ශාස්ත්‍රයේ නියැලෙන පුද්ගලයන් නැවතතාවක් මේ ෆුට් වෑල් එක ළඟ තිබෙන මේ ඇබය ගලවා වතුර සම්පූර්ණයෙන් පුරවා මේ ජල පොම්පය නැවත පණ ගැන්වීම සඳහා බොහෝ අවස්ථාවලදී ක්‍රියා කරනවා. නමුත් වර්තමානයේ තිබෙන්නේ මේ සඳහා මෝටරයක්. නිතර මෝටරේ දාලා දෙනවා. මෝටරේ දාලා දෙනවා පළවෙනි අවස්ථාව විතර අපි වතුර පුරවන්නේ. එයි මේවා එනේවා ගුණාත්මක භාවයෙන් නිහලයි. මෝටරේ වටේට අපද්‍රව්‍ය එන්නේ නැති වෙන්න මේ කවුළුවක් දාලා දැලක් දාලා ආරක්ෂාකාරීව තියාගත්තාම මේ අපද්‍රව්‍ය ගලාගෙන එම වළකිනවා. එවැනි ආරක්ෂිත ක්‍රමයේද භාවිතා කරනවා මේ පොම්පෙට පවා. කේන්ද්‍රාපසාරී ගණයේ පොම්ප. නමුත් අනිත් සබ්මර්සිබල් පම්ප ඔය අක්ෂීය පොම්ප කෙලින්ම ජලය ගිල්ලනවා. අක්ෂීය පොම්ප ගැන ඔබට මතක ඇති. අක්ෂීය පොම්ප කෙලින්ම ජලය ගිල්ලනවා. ඒ වගේ මේ චූසන වෑල්ව මේ ෆූට් වෑල් ෆූට් පාකපාට එවැනි ඒවා දක්නට ලැබෙනවද? එවැනි ඒවා දක්නට ලැබෙන්නේ නැහැ. මේ අනුව පොම්පය නිසි ක්‍රියාකාරීත්වයේ පවත්වා ගැනීමට නම් සෑම විටකදීම ද්‍රවයෙන් පිරී පැවතිය යුතුය. අන්න සෑම විටකදීම කාගෙන් පිරී පවතින්න ඕනද? ද්‍රවයෙන් පිරී පවතින්න ඕන. යම් හේකින් වාතය ඇතුළු වහොත් එය ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. කිසියම් අවස්ථාවක වාතය ඇතුළු වුණොත් එය ඉවත් කරන්නත් අපි අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුයි. මේ ආකාරයේ ජල පොම්පයක් පළමු වරට ක්‍රියාත්මක කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. ජල පොම්පයක් පළමු වර ක්‍රියාත්මක කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු. මේ තමයි ආරක්ෂිත ක්‍රමවේදයන්. පොම්පය සමග සම්බන්ධිත නල මාර්ගවල සිදුරු හෝ වෙනත් කාන්දුවීම් රහිත බව තහවුරු කරගත යුතුය. නල මාර්ගවල කාන්දු. නල මාර්ගවල කාන්දු තිබ්බොත් විසර්ජන නලයේ කාන්දු තිබ්බොත් එළියට එන නලයේ කාන්දු තිබ්බොත් ජලය අපත යනවා. ඒ නිසා ඒවා අපි නිවැරදි ආකාරයට සකසන්න ඕනේ. බොහෝ වෙලාවට මේ නල වගා කටයුතු සඳහා භාවිතා කරන නල තරමක් හයියයි. ඒවා රබර් පටි භාවිතා කරමින් වෙලන්න පුළුවන්. නැත්නම් ඒවට ජොයින්ට් දාන්න පුළුවන්.
ඒ වගේම චූසන නලය නම් අපි අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම මේ කිසිදු සිදුරක් තියෙන්න බෑ. ඒ වගේම හුලං අදිනවා කියලා කියනවා මේ බටේ කිසිම මුද්‍රාවේ දුර්වලයක් වෙන්න බෑ. මුද්‍රාව දුර්වල වුණොත් චූසන නලේ චූසන මුද්‍රාව දුර්වල තැන් වලින් වාත ඇදලා ගන්නවා. ඒ අවපීඩන කලාපයක් නිර්මාණයෙන් වාත ඇදලා ගන්නවා. පොම්පය ක්‍රියාත්මක කිරීමට පෙර පොළඹන සහිත ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරවිය යුතුය. අන චූසන නලයයි චූසන බටයයි පොළඹවන යත් ඉම්පිලර් එක කොට සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවන්න ඕන. බටේ කොහොමත් වතුර තියෙනවා. ඉම්පිලර් සම්පූර්ණ ජලයේ පුරවට පස්සේ තමයි මේ කැරකීම සමග අර නිර්මාණය වෙන්නේ අවපීඩන කලාපයේ එකවරක් ජලයේ සර්ජන නලයෙන් පිට වුණාට පස්සේ මේක චක්‍රයක් ආකාරයට කන්ටිනියස්ලි ගමන් කරනවා. පැහැදිලිද? ඒ නිසා විශේෂ කාරණා වැදගත්ම කාරණා. දැන් මේ පාඩමේ අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? තරල යන්ත්‍ර ආරක්ෂාකාරීව භාවිතා කරන ආකාරය. මෙයාගේ විභාගයට බොහෝ ප්‍රශ්න අහන්න පුළුවන්. සියලුම මුද්‍රා නිසි පරිදි හා සුදුසු ස්ථානවල ප්‍රශස්ත ලෙස සකස් කර ඇති බව සහතික කරගත යුතුය. අන්න මුද්‍රාවන් මේ මුද්‍රාවන් හරියාකාරව තිබුණොත් තමයි මේ චූසනය සහ පිටාරය වෙන්නේ. අපි කලින් සඳහන් කර පරිදි චූසන නලයේ මුද්‍රාවක් තිබොත් එළිය තියෙන වාතය මේ බට ඇතුළට ඇද ගන්නවා. හොඳ පීඩනයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. හොඳ පීඩනයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. වාතය ඇතුළු වීමේ සියලුම මඟ වළක්වා තිබිය යුතුය. මේ වාතය ඇතුළු වෙන්නා වූ සියලුම මාර්ග මොනවා කරන්න ඕනද? වළක්වා තිබීම වැදගත් වෙනවා. ඊළඟට අපි කතා කරමු මෝටර රථයක ද්‍රව රෝධක පද්ධතිය. ද්‍රව රෝධක පද්ධතිය. බ්‍රේක් සිස්ටම් එක මෝටර රථයක භාවිතා වන බ්‍රේක් සිස්ටම් එක කොහොමද මේ තරල භාවිතා කරමින් ඒව ආරක්ෂිතව භාවිතා කරන්නේ කොහොමද කියලා. ද්‍රව මෝටර ද්‍රව රෝධක පද්ධතිය. hydraulic braking system of a motor vehicle. දැන් අපි දන්නවා බ්‍රේක් සිස්ටම් වර්ග දෙකක් තියෙනවා. එකක් වාතයෙන් ක්‍රියාත්මක වෙනවා. අනිත් එක ද්‍රවයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ ද්‍රවයෙන් ක්‍රියාත්මක වෙනවා සාමාන්‍ය වාහනවල අන්තර්ගත වෙනවා hydraulic system එක. මෙම ක්‍රමේදී පාලක යන්ත්‍රයේ සිට තිරිංග යාන්ත්‍රණය වෙත පීඩනය සම්ප්‍රේෂණය වන්නේ තරල පීඩනය මගිනි. තරල පීඩනයෙන් තමයි මේ සම්ප්‍රේෂණය බ්‍රේක් එක දක්වා. මෙම තරලයේ සාමාන්‍ය නඩංගු වන්නේ ග්ලයිකෝල් ඊතර හෝ ඩයි එතිලීන් ග්ලයිකෝල් තමයි අඩංගු වෙන්නේ. ග්ලයිකෝල් ඊතරයි ඩයි එතිලීන් ග්ලයිකෝලුයි තමයි අන්තර්ගත වෙන්නේ. ඒතර මේ ද්‍රවයේ තියෙන ද්‍රාව්‍ය ගතිය වැඩි කරනවා. මේ ද්‍රවයේ තියෙන ද්‍රාව්‍ය ගතිය වැඩි කරලා ග්ලයිකෝල් ඊතරයි ඩයි එතිලීන් ඊතරයි මෙන්න මේවා එකතු කරාම හොඳට ශක්තිය සම්ප්‍රේෂණය කර ගැනීමේ හැකියාව වැඩි වෙනවා. කාලයගේ යෑමෙන් කාලය යනකොට මේ වගේ තියෙන දුෂ්ශ්‍රාවිතා බල වෙනස් වෙනවා. මේ වගේ තියෙන දුෂ්ශ්‍රාවිතා බල වෙනස් වුනහම අපිට මොකද කරන්න වෙන්නේ? දුෂ්ශ්‍රාවිතා බල වෙනස් වුනහම අපිට නැවත වතාවක් මේ අලුතෙන් මෙයට දාන්න වෙනවා ග්ලයිකෝල් ඊතර සහ ඩයිඑතිලීන් ග්ලයිකෝල් කියන නැවත අලුතෙන් යොදන්න වෙනවා. මේ ආකාරයේ තිරිංග පද්ධතියක සාමාන්‍යයෙන් අන්තර්ගත වන සංරචක පහත පරිදි වේ. බොහෝ මාටර වාහන තුල භාවිතා කෙරෙන්නේ මෙම තිරිංග පද්ධතියයි. මොනවද මේ තිරිංග පද්ධතිය? පාදික තිරිංගය, බ්‍රේක් පැඩල්, තෙරපුම් දණ්ඩ, පුෂ් රොඩ්, ප්‍රධාන සිලින්ඩර එකලස සහ තිරිංග කලපාස එකලස. ප්‍රධාන මෙන්න මේ කොටස් ටික මෙන්න මෙවැනි බ්‍රේක් සිස්ටම් එක අන්තර්ගත වෙනවා. ප්‍රධාන සිලින්ඩරය, තිරිංග කලපාස එකලස මේ කැලිපරෙන් තමයි ඩිස්ක් එක අල්ලගන්නේ. හෝ හබ් එක අල්ලගන්නේ. ප්‍රධාන සිලින්ඩර එකලස සිලින්ඩර මගින් තමයි තෙරපුම් බලය ලබා දෙන්නේ ඩිස්ක් එක හෝ හබ් එක මත. තෙරපුම් දණ්ඩ හරහා ශක්ති සම්ප්‍රේෂණය තිරිංග පාදිකය තිරිංග පැඩල් එක පාගනවා. තිරිංග පාදිකය පාගලා පැඩල් එකෙන් ලබා දෙන මේ පද්ධතියට ලබා දෙන පීඩනය ප්‍රධාන සිලින්ඩර එකලසෙන් තරමක වැඩි පීඩනයකට පත් කරලා මේ රෝදය බදලා අල්ලා ගැනීම සිදු කරනවා. මේකට අපි කියනවා හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම්. ද්‍රව පද්ධතියකින් සිදුවන පීඩනය. වාත පීඩනයනුත් මේ කරන්න පුළුවන්. නමුත් වඩා වැදගත් වන්නේ ද්‍රව පීඩනයෙන් හොඳ ශක්තිමත් ආකාරයකට මේ අපිට තිරිංග යොදා වාහනය නවතා ගැනීමේ හැකියාව තියෙනවා. තිරිංග පාදිකය පැඩල් එක කුමක්ද වෙන්නේ? දැන් අපි පැඩල් එක ගැන කතා කරනකොට
පැස්කල් මූලධර්මයේ මෙන්න මේ ආකාරයට අපි කතා කරන්නේ. මතකද මෙන්න මේ කතාව. මෙන්න මෙතනදී අපි මොකද්ද කරේ මේ ස්ථානයේදී මේ ලබා දුන්න සාමාන්‍ය බලයක් F1. ඒ F1 බලය මේ පැත්තට එනකොට F2 බලයක් බවට වෙලා විශාල වෙලා වැඩි වුණා. F2 විශාල බලයක් බවට පත් වුණා F1 ගේ බලය හේතුවෙන්. F1 ගේ බලයට අදාළව F2 බලය විශාල වශයෙන් මොනවා වුණාද වැඩි වුණා. අනේ ආකාරයේ තිරිංග පාදකයෙන් දෙන බලය F2 ප්‍රතිදානය වෙන්නේ යන්නේ එළියට යන්නේ අර සිලින්ඩරයෙන්. සිලින්ඩරෙන් තමයි ගිහිල්ලා මෙහා අල්ලගන්නේ. වැඩි බලයකට පත් කළා අල්ලගන්නේ. හරියදොර විසින් වාහනය වෙත තිරිංග යෙදීමට අවශ්‍ය වූ විට ඊට අවශ්‍ය තෙරපුම ලබා දෙන්නේ තිරිංග liverය යනුවෙන් හැඳුන්වන මෙන්න මේකෙන්. තිරිංග liverයෙන් තමයි මේ බලය ලබා දීම සිදුවන්නේ. තෙරපුම් දණ්ඩ තෙරපුම් දණ්ඩෙන් අර බලය සම්ප්‍රේෂණය කරනවා. තිරිංග පාදකය විසින් ලබා දෙන තෙරපුම ප්‍රධාන සිලින්ඩරය වෙත සම්ප්‍රේෂණය කරන්නේ මෙම කොටස හරහාය. දැන් බොහෝ අවස්ථාවල ද්‍රව මාර්ගයක් තියෙනවා. එනකොට තෙරපුම් දඩුත් භාවිතා වෙනවා මේ පිටින් අරයන්. දැන් එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක පැස්කල් නියමය භාවිතා වෙනවා අනිවාර්යෙන් ද්‍රව මාර්ග යන එකක් තියෙනවා. නමුත් සමහර අවස්ථාවල තෙරපුම් දඩු මගිනුත් මේ ශක්තිය සම්ප්‍රේෂණය කරන අවස්ථා තියෙනවා. එතකොට කුඩා බලයක් විශාල බලයක් ලෙස වර්ධනය කර ගැනීමේ හැකියාවක් තුන තෙරපුම් දණ්ඩෙනුත් මේ බලය අරන් යන්න පුළුවන්. ප්‍රධාන සිලින්ඩර එකලස පිස්ටන් එකකින් හෝ දෙකකින් සමන්විත මේ තුල ගෑස්කට් පෙලක් මාලාවක් ප්‍රත්‍යාවර්ත දුන්නක් සහ තරල අන්තර්ගත වේ. මේ තරලය හරහා අපි යොදන බලය එහෙම නැත්නම් ද්‍රව්‍ය පීඩනයට ලක් කරමින් ඒ සිලින්ඩරය තුළ තියෙන ද්‍රව්‍ය පීඩනයට ලක් කරමින් වැඩි බලයක් නිර්මාණය වෙනවා. වැඩි බලයක් නිර්මාණය. එතකොට මේ තෙරපුම් දණ්ඩෙන් දෙන බලය තමයි මෙන්න මේ ආකාරයට මෙන්න මේ ස්ථානයෙන් ලැබෙන්නේ. මේ බලය දෙන්නේ කාගෙන්ද? තෙරපුම් දණ්ඩෙන්. තෙරපුම් දණ්ඩට බලය දෙන්නේ මොකද? බ්‍රේක් පැඩල් එක පාගලා. එතකොට බ්‍රේක් පැඩල් එක පාගන ශක්තිය සම්ප්‍රේෂණය වෙනවා කෙලින්ම කවුරු හරහාටද? සිලින්ඩරයට. මේ සිලින්ඩරේ මේ කොටසට. ඒක වැඩි කරන්නේ අනිත් පැත්තෙන්. ඒක වැඩි කරලා අනිත් පැත්තෙන් තමයි බලය යෙදීම සිදු කරන්නේ. නමුත් සමහර ඒ වගේ මේ ද්‍රව තරලය හරහාම ශක්තිය සම්ප්‍රේෂණය වෙනවා කේබල් හරහා. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. හරිනේ? තිරිංග කලපාස එකලස. බ්‍රේක් කැලිපර්. කැලිපරෙන් තමයි මේක අල්ලගන්නේ. ඩිස්ක් එක අල්ලගන්නේ. දැන් අපි හිතමු මේ ඩිස්ක් එක කියලා. මේ ඩිස්ක් එක තියෙනවනේ. අන්න කැලිපර් වලින් තමයි මේ දෙක බදලා අල්ලන්නේ. නේ? කැලිපර් එක අල්ලනවා. මේ කැලිපරේ ක්‍රියාත්මක වීම සඳහා තමයි සිලින්ඩරේ ලැබෙන තෙරපුම් ශක්තිය අවශ්‍ය වන්නේ. මේ කැලිපර් දෙක එකතු කර ගැනීම සඳහා. එයාගේ මෙන්න මේ විදිහට කියනවා තිරිංග කලපාස එකලස බ්‍රේක් කැලිපර් ඇසෙම්බලි එක. කුහර කලපාස පිස්ටන් හලෝ කැලිපර් පිස්ටන් එකකින් හෝ දෙකකින් නිර්මාණය වී ඇති මෙය ඇලුමිනියම් හෝ ක්‍රෝම් ආලේපිත වානේ ලෝහයෙන් නිපදවා ඇත. ඇලුමිනියම් හෝ ක්‍රෝම් ආලේපිත වානේ වලින් නිර්මාණය කළ තියෙනවා. අක්ෂ දණ්ඩට සම්බන්ධ කර ඇති බ්‍රමක හෝ බෙර හා තාපසන්නායක තිරිංග කට්ටලයක් ඊට අයත් වේ. මොන මේ තිරිංග කට්ටලයකුයි මේ සියල්ලම මෙයාගේ තුල අන්තර්ගත වෙලා තමයි මේ සම්පීඩනය ලබා දෙන්නේ. තිරිංග පාදකය හා ප්‍රධාන සිලින්ඩරය සම්බන්ධ කර තිබෙන්නේ තෙරපුම් දණ්ඩක් මගින්. තෙරපුම් දණ්ඩක් මගින් තිරිංග පාදකයයි ප්‍රධාන සිලින්ඩරය සම්බන්ධ කරලා තියෙනවා. ඒ අනුව තිරිංග පාදකයට තෙරපුමක් ලබා දුන් විට තෙරපුම් දණ්ඩ විසින් ප්‍රධාන සිලින්ඩරය එකලස වෙත එම බලය සම්ප්‍රේෂණය කරනවා. අර බලය ප්‍රධාන සිලින්ඩරයට සම්ප්‍රේෂණය කරන පැඩල් එක පාගපු ගමන්. එවිට ආශය ඇති තරලය හානිපූර්ණ බඳුනකට ඔස්සේ පීඩන කුටීරය වෙතට ගලා යයි. අර පැස්කල් නියමයේ තියෙන පීඩන කුටීරයට අර තෙරපුම ගලා යනවා. අන්න තරලය තෙරපුමකට භාජනය වුණා. ඒ බලය දෙන පැත්තේ වර්ගඵලයට වඩා අනිත් පැත්තේ වර්ගඵලය වැඩි වුණාම ඒ පැත්තේ වැඩි බලයක් පීඩනය සමානයි වැඩි බලයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඔන්න දැන් බලය අර ද්‍රවය අඩංගු කුටීරයට සංවෘත කුටීරයට බලය ලැබුණා. එහෙමනම් බලය ලැබුණා මේ සෑම ස්ථානයකම පීඩනය සමානයි. නමුත් බලය තමයි වැඩි වෙන්නේ. මේ ක්‍රියාවලිය ප්‍රතිඵලය වන්නේ සමස්ත පද්ධතිය වෙතම පීඩනය ඇති කිරීමෙන් කලපාස එකලස වෙත තෙරපුමක් ඇති කිරීමයි. කලපාස එකලසට තෙරපුම ඇතිවන්නේ වැඩි වර්ගඵලයකින්. ඒතර බලය මොනවා වෙනවද?
වැඩි වෙනවා. අපි දැන් පැස්කල් නියම ඉගෙනගෙන ඉවරයි. අනතුරුව කැලිපර් එකලස විසින් බලය රෝධක කොට්ට බ්‍රේක් පෑඩ් මත යොදන අතර එමගින් වාහනයේ වේගය අඩාල වීම හෝ නැවැත්වීම සිදු කරගත හැකිය. වාහනයේ වේගය අඩාල වීම හෝ නැවැත්වීම සිදු කරගන්න පුළුවන් අර කට්ටලය මත මේ ආකාරයට තෙරපුම් බලය ලබා දුන්නා. දැන් මේ එවැනි රූප රාමුවක් තමයි මේ තියෙන්නේ. දැන් ඔන්න පාදිකය පාගනවා. පාදිකය පාගනවාම මෙන්න මේ තරලය මේ සම්පූර්ණ තරලයම පීඩනයට ලක් වෙනවා. මේ පීඩනය ලක් වෙලා මේ දණ්ඩෙන් වෙන්නේ මේ දණ්ඩෙන් තමයි පීඩනය ලක් කරන්නේ. අර පද්ධතිය ඔස්සේ පීඩණයෙන් ගිහිල්ලා මෙන්න මේ රෝධක සිලින්ඩර් ළඟ තියෙන එක් සිලින්ඩර් වලට වැඩි තෙරපුම් බලයක් ලබා දෙනවා. ඒ තෙරපුම් බලයෙන් කැලිපර් බ්‍රේක් පෑඩ් චලනය කිරීමට සිදු වෙලා එක්ක ඩිස්ක් එක හෝ ඩ්‍රම් එක සිර කරගෙන දැන් වර්ග දෙකක් තියෙනවා ඩිස්කෝ ටයිප් ඇන්ඩ් ඩ්‍රම් ටයිප් කියලා. ඔබ රෝධක පද්ධතිය ගැන මම අමුතුවෙන් කියන්නේ යන්නේ නැහැ. ඔබ මේ වෙනකොට ඔටෝමොබයිල් වල රෝධක පද්ධතිය ක්‍රියාකාරීත්වය දන්නවා. ඩිස්ක් ඩ්‍රම් ඔය වර්ග දෙකට තියෙන බඳ රෝධක සහ තැටි රෝධක. බඳ රෝධක වලට තෙරපුම් බලයක් ඩිස්ක් එක දෙපැත්තෙන් ඇවිල්ලා මේ කිර කර ගැනීමක් සිදු කරලා වාහනයේ නැවැත්වීම හෝ වේගය අඩාල කර ගැනීම සිදු කරනවා. මෙන්න පාදිකය පාගනවා ප්‍රධාන සිලින්ඩරයට තෙරපුම් බලයක් ලැබෙනවා. ඒ තෙරපුම් බලය මේ රෝධක සිලින්ඩර දක්වා රෝධ සිලින්ඩර දක්වා සම්ප්‍රේෂණය වෙනවා. පැස්කල් නියමය අනුව එකම ද්‍රවය සංවෘත ද්‍රවය සම්පූර්ණ පද්ධතියම අදාළ ද්‍රවයෙන් පුරවා තියෙන්න ඕනේ. සාමාන්‍ය අසම්පීඩිත තරලයක් මේකට බලයක් දුන්නා මේ තරලය අසම්පීඩ්‍යයි සම්පීඩ්‍ය වෙන්න බෑ. ඒ වගේම පද්ධතිය සම්පූර්ණයෙන් ද්‍රවයෙන් සංවෘත වෙලා තිබ්බහම මේ බලය මේ ඔස්සේ ඉතාම පහසුවෙන් සම්ප්‍රේෂණය වෙනවා. ඒ වගේම වැඩි බලයක් නිර්මාණය කර ගැනීමේ හැකියාවත් මේ සතුව පවතිනවා. දැන් අපි ආරක්ෂාකාරී පද්ධතිය භාවිතා කරන්නේ කොහොමද? ආරක්ෂාව ගැන අපි සඳහන් කරොත් බ්‍රේක් එක කියලා කියන්නේ අපිට අනිවාර්ය වැදගත් වන දෙයක් වාහනේ හදිස්සිය නවත්වා ගැනීම සඳහා. මේ ද්‍රව කාන්දු වෙන්න පුළුවන්. මේ ඇක්සල හා සම්බන්ධ දඬු කැඩෙන්න පුළුවන්. කැලිපර් මේවා හිර වෙන්න පුළුවන්. ප්‍රධාන සිලින්ඩර වල මුද්‍රා තත්ත්ව නැති වෙන්න පුළුවන්. දුනු හිර වෙන්න පුළුවන්. ඒවා ඊටම භයානක තත්ත්වයක්ද නැද්ද? තත්ත්වයක් මේවා නිවැරදි වෙලාවට නිවැරදි ආකාරයට නඩත්තු කරලා ක්‍රමානුකූලව පවත්වා ගත්තොත් ඊටම ආරක්ෂාකාරී පද්ධතියක් ලෙස අපිට මේ පවත්වා ගැනීමේ හැකියාව දුවේ පුතේ තියෙනවා. ද්‍රව පද්ධතියක පීඩන මුදා හැරීමේ කපාට pressure relief valve ගැන කතා කරනවා. pressure relief valve. දැන් අපි වාත රෝධක පද්ධතියක් ගත්තා, ද්‍රව රෝධක පද්ධතියක් ගත්තා. මේ ඔක්කොගෙම පීඩනය නිවැරදි ආකාරයට තියා ගැනීම ඉතා වැදගත්. වාත රෝධ පද්ධතියක් මතක ඇති. සම්පීඩක යන්ත්‍රය. එයාගේ පීඩනය මුදා හැරලා පීඩනය යාමනය කරන්න ඕනේ. ඒ වගේම ද්‍රව පද්ධතියකත් වැදගත්ම කාරණාව ද්‍රව පීඩනය. අපි කිසියම් අවස්ථාවකදී යොදන බලයට අනුව වැඩි පීඩනයක් නිර්මාණය වුණොත් එය පද්ධතියට හානිදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ පද්ධතියේ පීඩනය යාමනය කර ගැනීම සඳහා සෑම ද්‍රව පද්ධතියකම පීඩන මුදා හැරීමේ කපාට pressure relief pressure release කළ දාන වැල් එකක් අන්තර්ගත විය යුතුයි. ද්‍රව පද්ධති තුල පීඩන පාලන කපාට වර්ග කිහිපයක්ම දක්නට ලැබේ. ඒ අතරින් ඇතැම් කපාට සමස්ත පද්ධතියේම පීඩනය පාලනය කරන අතර ඇතැම් මේවා පද්ධතියේ කොටසක පමණක් පීඩනය පාලනය කරයි. මේ අතරින් සමහර ඒවා සමස්ත පද්ධතියේම පීඩනය පාලනය කරනවා. සමහර ඒවා පද්ධතියේ කොටසක පීඩනය පාලනය කරනවා. දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? එමෙන්ම ඇතැම් කපාට මගින් පෙර සැකසූ පීඩනය පසුව හුදකලා පරිපතයකට ගලා යාමට සලස්වා ඇතැම් කපාට මගින් තරලය අක්‍රිය හෝ අඩු විට මගහැර යාමට සලස්වනු ලබයි. දැන් වැඩිපුර සැකසූ පීඩනයක් වෙනත් මාර්ගයක යවනවා. මේ කපාටරා වෙනත් මාර්ගයක යවනවා. එමගින් පීඩනය අඩු වෙනවා. බයිපාස් එකක් කියලා කියනවා. මගහැර යනවා. බයිපාස් එක කියවනවා. වැඩි වුණාම ඒ ද්‍රවය බයිපාස් එක කියවනවා. බයිපාස් එක කියවලා නැවත තරලය ගෙන්න ගන්නවා. අන්න එතකොට මේ පීඩනය යාමනය වෙන්න ගන්නවා. එහෙනම් බයිපාස් මගහැර යාමෙන් ඒ පීඩනය අවම කරගන්න පුළුවන්. සෑම ද්‍රව පද්ධතියකම මේ ආකාරයේ පීඩන පාලන කපාට අවශ්‍ය වන්නේ අතිරික්ත පීඩනයේ හේතුවෙන් පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහාය. අතිරික්ත පීඩනයෙන් පද්ධතිය ආරක්ෂා කරගන්න ඔන්න අවශ්‍ය වෙනවා පීඩන පාලන කපාටය.
අතිරික්ත පීඩනයෙන් පද්ධතිය ආරක්ෂා කරගන්න පීඩන පාලන කපාටයන් අපිට අවශ්‍ය වෙනවා. ස්ථාවර පරිමාවක් සහිත පොම්ප තුල තරලය හැරීමේදී චලනය විය යුතුය. ස්ථාවර පරිමාවක් සහිත පොම්ප තුල තරලය හැරීමේදී චලනය විය යුතුය. මේ සමගම කියනවා විවෘත මධ්‍ය පොම්පයක් ඔස්සේ තරලය මුදා හැරීමේදී හෝ ක්‍රියාකාරකයක් චලනය වීමේදී තරලය සිදුවන චලිතය ගැටලුවක් නොවේ. ඒ දිශානුගත කපාටයක් සමග ක්‍රියා කරන මාරුවන විටකදී පීඩන පාලන කපාට අත්‍යවශ්‍ය වේ. දිශානුගත කපාට හරහා ක්‍රියා කරන මාරුවන විටකදී පීඩන පාලන කපාටයක් අත්‍යවශ්‍යයි. බයිපාස් එකකින් යවලා මේ කරන්නත් පුළුවන්. පීඩන කපාටයක් කරා මේ යවලා ඒ පීඩනය අඩු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් ද්‍රාව පද්ධතියක මුදා හැරීමේ කපාට ක්‍රියාත්මක වන්නේ විදුලි පද්ධතියක ෆියුස් ආකාරයෙන්. දැන් ඔබ දන්නවා විලායකයක් පද්ධතියක මෙන්න මේ ආකාරයේ පද්ධතිය ගත්තාම පද්ධතිය විලායකයක් ක්‍රියාත්මක කරන ආකාරය. හරි. ඔහොම තියෙන විශේෂ උපකරණය තියෙනවා. මේකට අපි කියනවා ෆියුස් එක. විචල්්‍ය ප්‍රතිරෝධයක්. ධාරාව යනවා. මේ ප්‍රතිරෝධය වැඩි වෙන්න මෙයාගේ පරිපතේ විභවාන්තරය වැඩි කරන්න ධාරාව වැඩි වෙනවා. නමුත් මේ බල්බයට දරන්න පුළුවන් ධාරාවක් තියෙනවා. ඒ ධාරාවෙන් බල්බ එක පිච්චලා යන්න පුළුවන්. ඒ ධාරයට වඩා වැඩි ධාරාවක් දීපු ගමන් මෙන්න මේ ෆියුස් එක දැවිලා පද්ධතිය විසන්ධි වෙනවා. ඒ ආකාරයට සමාන ක්‍රියාකාරීත්වයක් මේ පීඩන මුදා හැරීමේ කපාටයක අන්තර්ගතයි. කුමක්ද ඒ කාරණා? මේ සංසන්දනය බලමු මේ ආකාරයෙන්. එහිදී විදුලි පරිපතේ ඇම්පියරතාව විලායකයේ ඇම්පියරට වඩා පහළින් තිබීමේදී පද්ධතියේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවන අතර යම් අවස්ථාවක පරිපතේ ඇම්පියරතාව විලායකයේ ඇම්පියර ඉක්ම වූ සැනින් විලායකය බිඳී යාමෙන් පරිපතේ සංදියනවා. ඒ ඇම්පියරට වඩා වැඩි ඇම්පියර එකක් ගියොත් විලායක බිඳලා පරිපතය මොනවා වෙනවද? විසන්ධි වෙනවා. පරිපතය සම්පූර්ණයෙන් ක්ලෝස් වෙනවා, විසන්ධි වෙනවා. එහි ඇති එකම වෙනස වන්නේ විදුලි පරිපතයකදී විලායකයක් දැවී ගියොත් පද්ධතියේ පෙර ක්‍රියාකාරීත්වය සඳහා නැවතත් විලායකයක් ප්‍රතිස්ථාපනය කළ යුතුය. ඒ දැවී ගියපු විලායකය නැවත භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවද? නැහැ. නැවත අලුත් විලායකයක් අලුත් ෆියුස් එකක් දාන්න ඕනේ. නැවත අලුත් විලායකයක් නැවත ෆියුස් එකක් මේ පද්ධතියට දාන්න ඕනේ. මේක තමයි මෙයාගතර විශේෂත්වය. නමුත් එහෙත් ද්‍රාව පීඩන මුදා හැරීමේ කපාටයකදී පීඩනය ඒ ප්‍රශස්ත මට්ටමක ඉක්වා යාමේදී පීඩනය මගහැර යාමට බයිපාස් සැලැස්මක් හා නැවතත් පීඩනය පහළ ගොස් ප්‍රශස්ත මට්ටමක් දක්වා පැමිණිමිට කපාටය වැසී ගොත් පද්ධතියේ පීඩනය පෙර පැවති තත්ත්වයටම පවත්වා ගෙන යාමට කටයුතු කරයි. දැන් පද්ධතිය තුල පීඩනය වැඩි වුණොත් ඒ පීඩනය බයිපාස් එකකින් යවනවා. එයාලා පීඩනය කන්ට්‍රෝල් කරනවා. පීඩනය අඩු වුණොත් බයිපාස් එක නවත්තලා පීඩනය වැඩි වෙනකම් බලන් ඉන්නවා. දැන් මේ බලන්න මේ තමයි පද්ධතිය. ඔන්න හොඳට බලා ගන්න. ඔන්න බයිපාස් මාර්ගය. බයිපාස් එක කියලා කියන්නේ ඕකට. හරිනේ? මෙයාකෙන් ද්‍රවය ගලාගෙන යනවා. මෙන්න මෙතන තියෙනවා පීඩන සහන කපාටය. පද්ධතියේ පීඩනය වැඩි වුණොත් මේ කපාටය හැරෙනවා. ඇරලා මේ බයිපාස් මාර්ගය හරහා යවනවා. යවලා පීඩනය යාමනය කරනවා. පද්ධතියේ පීඩනය අඩු වුණ ගමන් මේකෙම යවනවා. යවලා ප්‍රශස්ත පීඩන මට්ටම දක්වා පැමිණි විට ටක් ගාලා මොකක් කරනවද? මේක ආය විවෘත කරනවා. එතකොට පීඩන යාමනය කරනවා. ෆියුස් එක වගේ සම්පූර්ණයෙන්ම දවල පද්ධතිය ආරක්ෂා කරගන්නේ. පද්ධතිය ගැලවෙන දෙයක් නැහැ, නැති වෙන දෙයක් නැහැ. මේවා නිවැරදි ආකාරයෙන් පවත්වා ගැනීම තමයි සිදු කරන්නේ. මේවා අපි ස්නේහන පද්ධතියකදී පූර්ණ ධාරාක්‍රමය, අර්ධ ධාරාක්‍රමය යටතේ ස්නේහන ද්‍රව්‍ය තුල සිදුවන මේ පීඩන යාමනය කිරීම, පීඩන සහන කපාට ක්‍රියාත්මක කරන ආකාරය ගැන අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා. ඒ පද්ධතිය ආරක්ෂා කරගන්න. දැන් ස්නේහන පද්ධතියක වගේ අනිවාර්යෙන් මේ පීඩන සහන කපාට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම සිසිලන පද්ධතියේදී උෂ්ණත්ව යාමනය කිරීම සඳහා උෂ්ණත්ව පාලන වෑල්වය, තර්මෝස්ටැට් වෑල් එක, එයත් ද්‍රවයක් ක්‍රියාත්මක කරන ආකාරය, එයත් මේ පීඩනය කන්ට්‍රෝල් කරන්න තියෙන
තවත් කපාටයක් විතර අපිට ගන්න පුළුවන්. අපි ඒත් ඉස්සරහදී කතාවට සාකච්ඡාවට භාජනය කරනවා. බොහෝ ස්ථාවර පරිමා සහිත ද්‍රව පම්ප ක්‍රියාත්මක වන්නේ මෙම මගහැර යාමේ කපාට සහිත වන අතර හොඳින් සැලසුම් කරන ලද ද්‍රාව පද්ධතියකදී බොහෝ විට මෙම මගහැර යාමේ ක්‍රියාවලිය සිදුවන්නේ පාලන ස්විච්යක් වැසීම නිසා හෝ කිසියම් ක්‍රියාකාරකයක් අතික්‍රමණය කිරීමක් වැනි අවස්ථාවලදී පමණි. හොඳින් සැලසුම් කරන ලද ද්‍රාව පද්ධතියකදී බොහෝ විට මෙම මගහැර යාම ක්‍රියාවලිය සිදුවන්නේ පාලන ස්විච්යක් වැසීම නිසා හෝ ක්‍රියාකාරකමක් අතික්‍රමණය කිරීමක් වැනි කාරක. නියමිත පීඩන අගයක් වැඩි වෙනකොට එය වැඩි වෙලා පද්ධතියට හානි වුණොත් එය වැඩි වෙන්න දෙන්නේ නැහැ. එය නිසියාකාරයෙන් පවත්වා ගන්නවා. මෙන්න මෙවැනි ක්‍රියාකාරකමක් තමයි මේ පද්ධතිය තුලත් වෙන්නේ. එනම් පීඩන සහන කපාටයෙන් පද්ධතිය තුල පීඩනය මොනා කර ගන්නවද? නියත ආකාරයට පවත්වා ගන්න. පැහැදිලිද? හරි. දැන් මේ පීඩනය යාමනය කිරීම සඳහා පීඩන සහන කපාට pressure relief valve විවිධාකාර ක්‍රමවේදයන් යටතේ ක්‍රියාත්මක වෙනවා. එවැනි ක්‍රමවේදයන් ක්‍රියා කරන ක්‍රමවේදයන්ව වර්ග කිහිපයකට බෙදෙනවා. දැන් මේ වර්ගය මොකද්ද? දුනු යෙදූ පීඩන මුදා හැරීමේ කපාටය spring loaded pressure relief valve. ඒ pressure relief valve එකට අනුවර්තය නාමයක් එනවා දුනු යොදලා. තාක්ෂණික ක්‍රමය මොකද්ද? දුන්නෙන් ස්ප්‍රින් එකකින් තමයි මේක ක්‍රියාත්මක වන්නේ. දැන් අපි බලමු කොහොමද දුන්නක් යොදලා මේ පීඩනය යාමනය කරන්නේ? ප්‍රශස්ත පීඩනයක පවත්වා ගන්නේ කොහොමද? මේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි මේ ආකාරයෙන් සාකච්ඡා කරමු. දුනු යදූ පීඩන මුදා හැරීමේ කපාටය නිර්මාණය කර තිබෙන්නේ අධිපීඩන ආරක්ෂාව සැපීම සඳහා වූ සරල පද්ධති උපාංගයක මූලික අවශ්‍යතාවය සැපරීම සඳහාය. මේ පහත රූප සටහනින් දක්වා තිබෙන්නේ එවැනි දුනු යෙදූ පීඩන මුදා හැරීමේ කපාටයක සැකස්මයි. දුනු යෙදූ පීඩන මුදා හැරීමේ කපාටයක සැකස්ම. දුන්න, තැටි ධාරකය, කඳ මේ ආකාරයෙන් තියෙනවා. නැසින්න තියෙනවා. දැන් පීඩනය වැඩි වෙනවත් එක්කම ද්‍රවය සමග මෙන්න මේ තෙරපුම් දුන්නත් තෙරපනවා. තෙරපුම් දුන්න තෙරපනවා. තෙරපලා පද්ධතිය කට විවෘත කරනවා. ද්‍රවය ගලාගෙන යන මාර්ගය මෙන්න මෙතනින් අරිනවා. අරියාම ඒක බයිපාස් එකක් දිගේ ගමන් කරනවා. ගමන් කරාම එය මොනවා වෙනවද? පීඩනය යාමනය වෙනවා. එතකොට මෙයාගේ ක්‍රියාත්මක වෙන කවුද? පීඩනය වැඩි වෙන විට ඒ පීඩනය මගින් ද්‍රව පීඩනය මගින් මේ දුන්න තෙරපනවා. තෙරපලා කිසියම් ආකාරයකට මොකක් වෙනවද? කිසියම් ආකාරයකට මේ ද්‍රවය වෙනත් පද්ධතියක් කරා වෙනත් බයිපාස් මගහැරීමේ මාර්ගයක් කරා ගමන් කරන්න සලස්වනවා. එවැනි එක සමස්ත සැකස්මක් තමයි මේ තියෙන අන්තර්ගත ඒවා. නමුත් අපිට ත්‍රිමානව මේ ද්‍රවය ගලාගෙන යන මාර්ගය මෙයාගේ පෙන්වන්න අමාරුයි. මේ සැකස් මීට වඩා සරල සැකසුන් තියෙනවා. නමුත් මේවා තමයි ඇත්තම අභ්‍යන්තරයේ තියෙන කොටස්. නමුත් අපිට ඕක ඊටාම ලේසියෙන් පහසුවෙන් මෙන්න මේ ආකාරයට ඔබට පැහැදිලි කරන්න පුළුවන් මේ විදිහට. කෙටියෙන් පැහැදිලි කරනවා නම් මේ ආකාරයෙන් ද්‍රවය මෙහෙම යනවා. මේ පැත්තටත් යනවා. පීඩනය වැඩි වුණ ගමන් මෙන්න මේ මගෙන් මේක තෙරපනවා. තවත් උඩට තෙරපුවාම මේකට විවෘත වෙනවද නැද්ද? මේකට විවෘත වෙනවා. මෙන්න මේ හා සමාන ක්‍රියාවලියක් තමයි මේ තුලත් වෙන්නේ. අපි ඔය කතා කරලා තෙරපුම් දුන්නයි මේ පහළ කොටසයි තෙරපුම් බඳයි විතරක් නෙවෙයිනේ තියෙන්නේ. ආගේ අභ්‍යන්තර සංකීර්ණ කොටස් කරනවා විතර මේකෙන් තේරෙන්නේ නැති කාරණාව ඔබට මෙහින් තේරුම් ගන්න පුළුවන්. මේ තෙරපනවා මේ දුන්න මගින් තමයි කරන්නේ. පීඩන යාමනය වුණාට පස්සේ ආපහු දුන්න පහළට එනවා. ඇයිලා පද්ධතිය ආපහු සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න. තෙරපුම් දුන්නයි මේ කාර්ය කරන්නේ. නිසා දුනු යෙදූ පීඩන සහන කපාට විදිහට මේවා අපි පීඩන සහන කපාට පීඩන යාමන කපාට විදිහට අපිට මේවා හඳුන්වන්න පුළුවන්.
පීඩන මුදා හැරීමේ කපාට. pressure relief valve පීඩන මුදා හැරීමේ කපාට. pressure relief valve කියලා අපිට ගන්න පුළුවන්. පීඩන පද්ධතියට සම්බන්ධ කර ඇති කපාට ඉන්ලෙට් නැසින්නක් සාමාන්‍යයෙන් පද්ධති මෙහෙයුමක් යටතේ ගලා යාමට වැළැක්වීම සඳහා නැසින්නට එරෙහිව තබා ඇති තැටියක් ඩික්ස් එම තැටිය සංවෘතව තබාගත හැකි දුන්නක් මෙහෙයුම් සංරචක අඩංගු බඳුනක් මගින් මෙම පීඩන මුදා හැරීමේ කපාටය සමන්විත වේ. යන්න ද්‍රව මාර්ගයයි ඒ ද්‍රව පීඩනය සම්බන්ධ වන තැටියයි ඒ තැටියත් එක්ක මෙහෙවන දුන්නයි මෙන්න මෙයාගේ අන්තර්ගතයි ප්‍රධාන කොටස් ටික. ඒ තැටිය මත තමයි මේ පීඩනය නිර්මාණය වෙන්නේ. ඒ තැටියත් එක්කම දුන්න කම්ප්‍රෙස් වෙනවා. දුන්න සම්පීඩනය වෙනවා. බල ඉවත් වුණ ගමන් තැටියත් එක්ක දුන්න පහළට ගමන් කරනවා. මෙන්න මෙයාගේ ප්‍රධාන කොටස් ටිකෙන් තමයි මෙය සමන්විත වෙන්නේ. මෙවැනි යන්ත්‍රණයක් සඳහා පෙන්වා දිය හැකි නිදර්ශනයක් වන්නේ මෝටර රථවල විකිරකය සඳහා යොදා තිබෙන වැස්මයි. ඒ පීඩනය මුදා හැරීමේ කපාටයේ ක්‍රියාකාරීත්වය සැකෙවින් පහත පරිදි වේ. ඔබට මතක ඇති සිසිලන පද්ධතිය. මේ සිසිලන පද්ධතිය තියෙන්නේ විකිරකය හා සම්බන්ධව. විකිරකයට රත් වූ ද්‍රවය ඇවිල්ලා ද්‍රවයෙන් නටනවා. අධි උෂ්ණත්වයේදී. එවැනි අවස්ථාවක නිර්මාණය වන වාෂ්ප පීඩනය වැඩි වුවහොත් එන්ජිම තුළ විකිරකය තුළ පීඩනය වැඩි වෙලා විකිරකය පුපුරා යන්න පුළුවන්. මේ වළක්වා ගන්න භාවිතා කරන ක්‍රමවේදය කුමක්ද? මේ වාෂ්ප පීඩනයත් එක්කම විකිරකයේ ඉහළ මූඩිය එස වෙනවා. තැටියත් එක්ක එස වෙනවා. තැටිය එස වෙනකොට එයාගේ දුන්න සම්පීඩනය වෙනවා. දුන්න සම්පීඩනය වෙලා මේ ටික කොහාටද ගමන් කරන්න ඔබට මතක ඇති. මෙයා ගමන් කරන අතිරේක ටැංකියට. අතිරේක ටැංකියට ගමන් කළා පීඩනය යාමනය කරාම ආපහු දුන්න පාත්තලා කට වැහෙනවා. මේ ආකාරයට පීඩනය වැඩි වන විට ඒ පීඩන කපාටය පීඩන නිවාරණ කපාටය පීඩන සහන කපාටය pressure relief valve පීඩන මුදා හැරීමේ කපාටය ක්‍රියාත්මක කළා අතිරික්ත වාෂ්ප ප්‍රමාණය අතිරේක බඳුනට යවනවා. මෙන්න මේ ක්‍රියාවලිය සිදුවන ආකාරයට එහෙම නැත්නම් පීඩනය යාමනය කරන ආකාරයට හොඳම උදාහරණය විකිරකයේ පීඩන පියන විකිරක පියන වැස්ම අපිට ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ සැකස්මක් තමයි එයාගේ දක්නට ලැබෙන්නේ. මෙන්න මේ මගින් මේ කට විවෘත වෙනවා. මේ දුන්න තෙරපනවා. පින්නතු තෙරපනවා. තෙරපලා මේ කට විවෘත කරනවා. මේ කොටස සම්පූර්ණ කොටස මත බලය ඇදෙනවා. ඔය කොටස මත බලය ඇදෙනවා වාෂ්ප මගින්. බලය ඇදලා මේක කම්ප්‍රෙස් වෙනවා. කම්ප්‍රෙස් වුණ ගමන් මේ කටවල් ටික ඇරෙනවා මේ පිටාරනල. මෙයා කොහාටද යන්නේ? මෙයා විශේෂයෙන් යනවා අතිරේක ටැංකියට. එක්ස්පැන්ෂන් ටැංක්. ඒකට ගිහලා පීඩනය යාම වුණාට පස්සේ නැවත වතාවක් මේ පහළට ගමන් කරනවා. විකිරණ වැස්මෙහි රේඩියේටර් කැප් මූලික කාර්යය වන්නේ මෝටර රථයේ සිසිලන පද්ධතියේ පීඩනය නියතව පවත්වා ගැනීමයි. එහිදී පීඩනය වැඩි වූ විට වැස්ම විසින් ඒ ඔස්සේ සිසිලන ද්‍රවය ආයාසය වෙත ගලා යාමට සලස්වා ඉඩ සලසා පීඩනය අඩු වූ විට ආසයේ සිට සිසිලන ද්‍රව පද්ධතිය වෙත ගලා යාමට සලස්වයි. දැන් මෙහිදී මතක තියාගන්න ප්‍රසාරණය කියන මූලධර්මයේ හේතුවෙන් මේ ප්‍රසාරණය කියන සිද්ධාන්තයෙන් නම් අතිරේක ටැංකියට යන්නේ. නමුත් පීඩනය අඩු වෙලා මේ යාමනය වුණාට පස්සේ අතිරේක ටැංකියේ ඉඳලා ආපහු ද්‍රවය කොහාට එනවද? විකිරණයට යවීමේ ක්‍රමවේදයක් මේ සිසිලන පද්ධතියේ පීඩන පියනේ සතුව පවතිනවා. ප්‍රසාරණ නිසා එළියට යනවා. සංකෝචන නිසා ආය විකිරකට ගලාගෙන මේ ක්‍රියාවලියක් මේ පීඩන පියනේ අන්තර්ගතයි. ඔන පීඩන මුදා හැරීමේ කපාටයක් සඳහා හොඳම උදාහරණය. සාමාන්‍යයෙන් මෙවැනි විකිරණ වැස්මක කපාට දෙකක් අන්තර්ගත වේ. පීඩන කපාටය pressure valve and
රික්ත කපාටය වැකුම් වෑල් විදියට කපාට දෙකක් අන්තර්ගත වෙනවා. පීඩන කපාටය මගින් මූලිකව සිදු කරන්නේ පද්ධතිය ඇති අධිපීඩිත තරලය ආශය වෙත යවීමයි. අන්න පීඩන කපාටය මගින් වන කාර්යය තමයි පද්ධතියේ පීඩනය වැඩි වුණාට පස්සේ තරලය ආශය. මේ ආශය රිසර්ව් එක කියලා කියන්නේ ඇත්තට මෙයාගේ මොකද්ද? අමතර ටැංකිය. එක්ස්පැන්ෂන් ටැංක්. ප්‍රසාර ටැංකිය කියලා කියනවා. ඒ ටැංකියට අපි රිසර්ව් එකක් කියලා කියනවා. ආශය කියලා කියන එයාට යවනවා. ඒ කාර්යය කරන්නේ කාගේද? පීඩන කපාටය. එහිදීම තවත් ලස්සනට මෙහෙම විස්තර වෙනවා. සිසිරණ කාරකයේ උණුසුම් වීමේදී විකිරක වැශ්ම මත යෙදෙන පීඩනය උපරිම වන අතර එවිට කපාටය විවෘත වේ. එවිට එම පීඩනය ආශය වෙත ගලා යාමට සලස්වයි. පීඩනය වැඩි වෙනකොට තමයි මේ පීඩන කපාටය විවෘත වන්නේ. ගිහලා අමතර ටැංකියට, ආශයට, රිසර්ව් එකට කියන මේ ගොඩාක් නම් භාවිතා කරන ඒකට යනවා. එමෙන්ම පද්ධතිය ඇති පීඩනය උපරිම පීඩනයට වඩා අඩු වූ විට කපාටය විසින් සිසිරණ කාරකයේ ගමන් මාර්ගය අවහිර කරනු ලබයි. අන්න මේ ගමන් මාර්ගය කපාටය මගින් අවහිර කළ වසා දානවා. තවදුරටත් පීඩන කපාටය හරහා යනවද? නෑ. මේ ආකාරයෙන්ම මේ පීඩනය පාලනය කපාටය විසින් සිසිරණ පද්ධතිය ප්‍රශස්ත ක්‍රියාකාරී පීඩන යටතේ පවත්වා ගැනීමට කටයුතු කරනු ලබයි. සිසිරණ කාරකයේ මේ පීඩන කපාටය, පීඩන පාලන කපාටය මගින් නියමිත ආකාරයේ ප්‍රශස්ත ආකාරයේ පවත්වා ගැනීමට උදව් කරනවා. ඔන්න ඔය ආකාරයෙන් අපි පළවෙනි පරිච්ඡේදය තුලදී තවත් කොහොමද ආරක්ෂාකාරීව භාවිතා කරන්නේ කියන කාරණාවට කතා කළා. ඊට අදාළ වෙන ඊට උපකාරී වන මේ පීඩන මුදා හැරීමේ කපාට ප්‍රෙෂර් රිලීෆ් වැල් පිළිබඳව සාකච්ඡා කරා. අප ඊළඟ පරිච්ඡේදයේදී බර යෙදූ පීඩන මුදා හැරීමේ කපාටයේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා සාකච්ඡා කරමු. දැන් අප මේ පරිච්ඡේදයේ අවසාන වශයෙන් කතා කරන්නේ මොකද්ද? දුනු යෙදූ පීඩන මුදා හැරීමේ කපාටයේ ක්‍රියාකාරීත්වය. අපි ඊළඟ පරිච්ඡේදයේ මුලින්ම සාකච්ඡාවට භාජනය කරමු. බර යෙදූ පීඩන මුදා හැරීමේ කපාටය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා.